ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහපාර පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ අද දවසේදී කුලියාපිටිය කබලෑවේ පදිංචි පී.එම්. සෝමාවතී මහත්මිය සහ එන්.ඒ. ධර්මපාල මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනා දෙපාර්ශ්වයේ පරලෝ සැපත් දෙමව්පිය සහෝදර සහෝදරියන් සහ මීට වසර කිහිපයකට ඉහතදී යුද හමුදා සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරකින් මිය ගිය ලාන්ස් කෝපරල් එල් ධර්මපාල ඥාති පුතණුවන්ටත් වසර කිහිපයකට පෙර ක්‍රියාන්විත රාජකාරී යෙදී සිටියදී වැලිකන්ද ප්‍රදේශයේදී මිය ගිය W.A. සමන් කුමාර ඥාති පුතණුවන්ටත් මින් මතු මෙවැනි අකල් මරණයන්ට පත් නොවේවා කියන බලාපොරොත්තුව පින් අනුමෝදන් වෙත්වා කියන බලාපොරොත්තුව සියලු ඥාති මිත්‍රාදීන්ට මේ භව ගමන සූපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී කුලියාපිටිය කබලෑවේ පදිංචි පී.එම්. සෝමාවතී මහත්මිය සහ එන්.ඒ. ධර්මපාල මහත්මයා මේ දෙපොළ අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ဒ ගච්ඡාමි. ုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි. ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කටිනං ච පරික්කාරං වාසදානං ච උත්තමං බුත්තප්පමුක සංගස්ස දානං ධම්මස්ස ලේකනං කෙත්ත දානං ච සංගස්ස පටිමා කරණං පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේති. ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ආගමික අංශය මගින් ගෙනෙනු ලබන උතුම් ධර්ම දේශනාවට සවන් දෙන්න. ධර්ම දානමය පින්කම මේ ශාසනයේ සඳහන් සියලු දානයන් අභිභවනය කරන බවයි සඳහන් කරලා තියෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. පින්වතුනි, අද මේ පින්වත් පිරිස මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වය බාරගත්තා පමණක් නෙමෙයි, ස්වාමීන් වහන්සේලාට සුව පහසුව ධර්මය දේශනා කිරීම සඳහා ධර්මාසනයක් පූජා කිරීම අද දවසේ සිද්ධ කළා. ඒ ධර්මාසනයේ සිටිමින් තමයි මා මේ පළමු ධර්ම දේශනාව සිදු කරන්නේ. අද පටන් ධර්ම දේශනා 100,000 ගණනින් මේ මැදිරියේ දේශනා වෙද්දී මේ ධර්මාසනය, මේ බණ අසුන අපේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටීම සඳහා පරිහරණය කරනවා. ඒ හැම මොහොතකම පින්වතුනි, ඔබට මහා පුණ්‍ය ශක්තියක් එකතු වෙනවා. ඒ නිසා මේ උතුම් දානමය පින්කමට, එනම් ධර්ම දානමය පින්කමට යාබද තවත් මහා දානයක් තමයි අද දවසේ මේ සිද්ධ කළේ. ඒ නිසා යන එන හැමතැනදීම පින්වතුනි, ඔබට ධර්මාවබෝධය පිණිසත් එතනින් නතර නොවී ගමනේදි බිමනේදි ඉඳුමෙදු හිටුමෙදි හැමතැනදීම සුව පහසුව වඩාත් ඔබේ ජීවිතය සුඛිත මුදිත කරගන්නට මේ භවය තුල විතරක් නෙවෙයි, සංසාරේ සෑම භවයකදීම ඔබට ඒ කුසලය සැප විපාක දෙමින් සෙවණැල්ලක්සේ ඡායාව අනපායිනේ සෙවණැල්ලක්සේ ඔබේ පසුපස ගමන් කරමින් ඔබට සැප විපාකගෙන දෙනවා. එවන් උදාරතර මහා පුණ්‍ය ක්‍රියාවකුයි අද සිද්ධ කළේ. හැම වෙලාවෙම හිත හිතා සන්තෝෂ වෙන්න පුළුවන් පින්නතුනි.
ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන හැම මොහොතකම අපි පූජා කළ බණ ආසනයේ වැඩ ඉඳමින් ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා ඇති කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. පින්වතුනි, බණපදයක් අහන එක අපේ දහම් දැනුම ධර්මඥානීය වර්ධනය වීමට ප්‍රබල පිටිවහලක්. අපි හිතමු මේ බණපදය කලින් අහලා තියෙනවා කියලා. මේ බණපදය අහලා තියෙනවා නම් නැවතත් එය ශ්‍රවණය කරනකොට පින්වතුනි ඔබට ඒ දහම් දැනුම හොඳින් මනසේ ස්ථාපිත වෙනවා. ඇදතෙන් තිබුණ නම් ඍජු වෙනවා. වැරදි තැන් තිබුණ නම් නිවැරදි වෙනවා. සැකතැන් තිබුණ නම් ඒ සැක දුරු වෙනවා. මොනතරම් ප්‍රයෝජනයක්ද බණ අහන එක. පින්වතුනි, අපේ හිත හැම වෙලාවෙම එකම අරමුණක සමාධිගත වෙලා තියෙන්නේ නැහැ. විවිධ අරමුණු ඔස්සේ සිත ක්‍රියාත්මකයි. අපි හැම වෙලාවෙම අපේ පසින්දුරන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්නවා. එතකොට ඒ ඔස්සේ අපිට අරමුණු ඇති වෙනවා. ඒ අරමුණු ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උත්පාද, තිති, භංග. මේ විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. අපි කාටත් මේ ලෝකයේ ධර්මතාවක් තියෙනවා. ඒකට කියනවා අෂ්ටලෝක ධර්මය කියලා. ඒ අෂ්ටලෝක ධර්මයට අපට මූණ දෙන්න සිද්ධ වෙනවා. ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනකොට අපට ලාභයක් ලැබුණාම, කීර්තියක් අත් වුණාම අපි මොනවද වෙන්නේ අපේ හිතට? අපේ හිත සතුටු වෙනවා. අපි උද්දාමයටපත් වෙනවා. පින්වතුනි, අපි ආඩම්බර වෙනවා. නමුත් අපට නින්දාවක්, අපහාසයක්, උපහාසයක්, අලාභයක්, දුකක්, කනගාටුවක් ආපු වෙලාවට අපි මානසික වැද වැටෙනවා. මනස නොසන්සුන් වෙනවා. සමහර විට මනස වික්ෂිප්ත වෙනවා. සමහර විට කලකිරෙනවා. සමහර ප්‍රශ්න හමුවේ ජීවිතයට එපා වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවන් වලදී පින්වතුනි, හිත සනසා ගන්නට තියෙන එකම ඖෂධය ධර්මයේ පමණයි. අපිට එක එක විවිධ මාදිලියේ ප්‍රශ්න අපේ ජීවිතයට එනවනේ. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සල්ලි තියෙනකොට. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අපි ලබන අත්දැකීම් වලින්. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පින්වතුනි අපිට අපි ලබන දැනුගත්කම් වලින්. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා සල්ලි තිබුණට, දැනුගත්කම් තිබුණට, අත්දැකීම් ලැබුණට විසඳ ගන්න බැරි ප්‍රශ්නක් තියෙනවා පින්වතුනි. අන්නේ වෙලාවල් වලදී අපට පින්වතුනි අපේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන එකම ඖෂධය ධර්මයේ පමණයි. කෙනෙක් මිත්‍යාවක ඉන්නවා නම් ඒ මිත්‍යාවෙන් අත්මුදවල සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ කරන්න අපට බණපදයක් ඕන. පින්වතුනි, ඔබෙත් මගේ ජීවිතේ අංග සම්පූර්ණ නැහැ. විවිධ දුර්වලකම්, අඩුපාඩුකම් එමටයි. ඒ දුර්වලකම්, අඩුපාඩුකම් පියවාගෙන මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න, පරලෝ ආයති භවයේ සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පිහිට වෙන්නේ බණපදයක්. මේ සියල්ලටම වඩා පින්වතුනි, අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඒ සසර කතරින් එතර වන්නට පිහිට වෙන්නේ බණපදයක්. බණපදයක් අහන්න නැතුව මේ ලෝකේ කාටවත් නිවන් දකින්න බෑ. අඩු ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් අහන්න ඕන. මා පින්වතුනි අද මාතෘකා කළේ බොහොම ප්‍රසිද්ධ, නිතර අහලා තියෙන ගාථා රත්නයක්. මොකද්ද? අටමහා පින්කම් පිළිබඳව කියවෙන
ගාථා රත්නයක්. අටමහා පින්කම් කියලා මේ ලෝකයේ මේ ශාසනය තුල සඳහන් කරලා තියෙන මේ ලෝකයේ සිද්ධ කරන්න පුළුවන් මහා පින්කම් 8ක්. ඒ තමයි කටිනංච පරික්කාරං කටින චීවර පූජාව. වාස දානංච උත්තමං කටිනංච පරික්කාරං කියලා කියන්නේ අෂ්ට පරිස්කාර පූජාව. වාස දානංච උත්තමං ආවාසයක් තනවා පූජා කිරීම. ආවාසයකට අවශ්‍ය කරන ධර්මශාලාවකට ආවාසයකට අවශ්‍ය කරන ගඩොල්, වැලි, ගල්, සිමෙන්ති ඒකට අවශ්‍ය කරන ගෘහ උපකරණ. ධර්මශාලාවකට එහෙනම් අවශ්‍ය කරන ප්‍රධානම උපකරණය තමයි බණාසනය. බලන්න පින්වත්නි අට මහා පින්කම් වලට යාවද පින්කමක් ඔබ සිද්ධ කළේ. ධර්මාසනයක් පූජා කිරීමෙන්. කටිනංච පරික්කාරං වාස දානංච උත්තමං බුද්ධ ප්‍රමුඛ සංඝස්ස. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සාංගිකව දානය පිරිනැමීම. ඒක ඊළඟ පින්කම. බුද්ධ ප්‍රමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං ධර්මයේ ලේඛනගත කරවීම නැත්තම් දහම් පොත්පත් කරවා පූජා කිරීම. කෙත්ත දානංච සංඝස්ස කෙත්වතු පූජා කිරීම. ආරාම සඳහා ගොඩ ඉඩම් මඩ ඉඩම් ආදිය පූජා කිරීම. පටිමා කරණං පිච විහාරස්ථානවල චෛත්‍ය රාජානන් වහන්සේලා පූජා කරන එක හදවල. එහෙම නැත්නම් ඒවට උදව් කරන එක හදන්න. ඊළඟට බුද්ධ ප්‍රතිමාවන් පූජා කරන එක. ඊළඟට බෝධි ප්‍රාකාර තනවන එක. මේ සියල්ල අට මහා පින්කම් වලටයි ගන්නේ. ඊළඟට කරණං වච්ච කුටියා. වච්ච කුටියා කියන්නේ වැසිකිලි කැසිකිලි තනවා පූජා කිරීම. මේ පින්කම් 8ට කියනවා අට මහා පින්කම් නැත්තම් අට මහා කුසල් කියලා පින්නතුනේ. අපි ශාසනය තුල අපේ ජීවිත කාලේ බෞද්ධයෝ හැටියට එක වාරයකදී බැරි නම් කීප වාරයකදී අට වාරයකදී හරි මේ පින්කම් මට කරගත යුතු බවයි පෙන්වා තියෙන්නේ. මේ පින්කම් 8 තනියම කරන්න බැරි නම් මේවට උදව් කරන්න සහභාගී වෙන්න දායකත්වයේ ගන්න. අනේක තමයි අප පිනෙන් පිරුණු පිනෙන් පොහොසත් කුසල ගරුක කර්ම හැටියට සැලකෙන මහා පින්කම් ලෙස සැලකෙන්නේ වැනි පින්කම් පින්නතුනි. ගිය තැන භවභෝග ධන ධාන්‍ය මිල මුදල් හරක බාන යාන වාහන ඉඩ කඩම් රන් රිදී මුතු මැණික් සක්විති සම්පත් පවා ලබාගත හැකි මහා කුසල කර්ම 8කටයි අට මහා පින්කම් කියා කියන්නේ. කොයි තරම් සන්තෝෂයක්ද පින්නතුනි මේ වගේ පින්කමක්. මේ පින්කම් 8ම. එහෙම නැත්තම් මේ පින්කම් කීපයක්. එහෙමත් නැත්තම් මේන් පින්කම් එකක් දෙකක්. නැත්තම් මේ පින්කමකට යාබත පින්කමක් කරගෙන තිබුණාම ජීවිතේ හැම වෙලාවෙම මේ සිහිපත් කළ සතුටු වෙන ගමන් මරණාසන්න මොහොතේදී ඒ උදාරතර කරපු පින්කම සිහි වුණොත් පින්නතුනි ස්ථිරවම ඊළඟ භවය ප්‍රතිසන්දිය සුගතිගාමි ප්‍රතිසන්දියක් වෙනවාට සැකයක් නැහැ. එවැනි තත්වයක් උදා කරගන්නට අපට වාග්ය ලැබෙනවා ඒ පින්කම් වලින්. පින ඕන වෙන්නේ සසරට. අපේ නිවන තමයි අවසාන ඉලක්කය. ඒ වුණාට යහපත් සසරක් නැත්තම් නිවන් ගැන හිතන්න බෑනේ. අපට අවශ්‍යම දෙයක් තමයි මිනිස්සෙක් වෙලා උපදින එක. එහෙනම් මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙන්නේ ඔබ මේ භවයේ නෙමෙයි. පෙර භවවලත් මේ වගේ පින්කම් කරපු නිසා. පින්නතුනි එතනින් නතර නොවේ. ඔබට ලැබිලා තියෙන ෂණ සම්පත්තියක්.
ඒ මොකද්ද? හොඳට ඇස් දෙක පේනවා. කන් දෙක ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. අතපය තියෙනවා. අංග විකල නැහැ. මද්ද පුත්තික නැහැ. මේකට කියන ෂණ සම්පත්තිය. එහෙනම් පින්නතුනි ඔබට අංග සම්පූර්ණ ශරීරයක්, සිතක්, මොළයක් හොඳට ලැබිලා තියෙන්නේ පෙරපින් නිසා. බුද්ධෝත්පත්ති කාලයක ඔබ ඉපදිලා තියෙනවා පෙරපින් නිසා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ශ්‍රවණය කරන්න භාග්‍ය ලැබිලා තියෙනවා. බලන්න එහෙනම් පෙරපින් කරලා තියෙනවා. මේ පින ගෙවෙන්න කලින් අපි මේ භවයේත් පින් කරගන්න ඕන. ඒක තමයි මේ කරන්නේ. ඒ නිසා අන්න එවැනි පින්කම් අපේ ජීවිත කාලය තුළදී අපි කරගන්න ඕන. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහියෙක් වුණොත් පින් අවශ්‍යයි. පබ්බජි තස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දෙක් වුණත් පින් අවශ්‍යයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දෙවියෙක් වුණත් පින් අවශ්‍යයි. ඇයි? දෙවියන් අතරත් ඉන්නවා අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා දෙවියෝ කොටස් දෙකක්. පින් වැඩි හා පින් අඩු දෙවිවරු. මිනිස්සු අතරෙත් එහෙමයි. ස්වාමීන් වහන්සේලා අතරෙත් එහෙමයි. පින් අවශ්‍යයි. ඒකයි කිව්වේ අටමහා පින්කම් කරගන්න ඕන අපේ ජීවිත කාලය තුළ. ඒක ශ්‍රද්ධාව මූලික මනෝභාවයක්. ඒකට අවශ්‍යයි. ශ්‍රද්ධාව නැතුව අපි එතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා ඒකේ පළවෙනි පින්කම තමයි මේ පින්කම් 8 පින්නතුනි. පැය 8ක් කිව්වත් මේක ඉවර කරන්න බෑ. අපි බොහොම සාරාංශ වශයෙන් තමයි මේ කාලයේ පමණින් ඒ පින්කම් 8 කියලා දෙන්නේ. පින්නතුනි පළවෙනි පින්කම තමයි කටින පූජාව. වස් කාලයේ නිමා වුණාට පස්සේ කටින චීවරයක් අපි පූජා කරනවා. කටින පූජාව මේ ශාසනයේ සඳහන් පළමු පින්කම. බරපතලම පින්කමක්. ගරුක කුසල කර්මයක්. ඒ කියන්නේ මේ කුසලය විපාක දෙනවමයි. මේ පින විපාක දෙනවමයි. ඒක වළක්වන්න බෑ මොහොකින්වත්. ඒ තරම් බරපතල කුසලයක් මේ. කටින චීවරය. කටින කියන්නේ සාර බාර වස්තුව කියන එකයි. එතකොට චිර කියලා කියන්නේ කොටස කියන එකයි. කොටස් එකතු කොට මසාගත් වස්ත්‍රයට කියනවා චීවරය කියලා. චීවරයේ කතාව මහ පුදුමයි. මහ දාර්ශනිකයි පින්නතුනි. පැය ගාණක් කියන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 39ක් උන්වහන්සේ බැහැ දකින්න වස් කාලේ ඉවරුනහම වර්ෂාවේ තෙමි වැඩම කළා. මෙන්න මේ ස්වාමීන් වහන්සේලා 39 පිළිබඳව විමසලා බුදුරජාණන් වහන්සේ අන්නේදා අතිරේක චීවරයක් හැටියට කටින චීවරය නියම කළා. එදා මෙදා තුර ශාසනයේ අද වෙනකනුත් පින්නතුනි සෑම වසරකම සෑම විහාරස්ථානයකම උපසම්පදා භික්ෂුවක් ඉන්න විහාරස්ථානයක වර්ෂයකට එකවරක් එක විහාරස්ථානයක එකවරක් පමණක් සිද්ධ කරන්න පුළුවන් උදාරතර මහා පින්කමක් තමයි කටන චීවර පූජාව. පින්නතුනි අනිත් පින්කම් ඕන දවසක සිද්ධ කරන්න පුළුවන්. කටින චීවරය එසේ සිද්ධ කරන්න බෑ. ඒක වස් කාලය වස් සමාදන් වෙන්න ඕන ස්වාමීන් වහන්සේලා. වස් ශික්ෂාව ආරක්ෂා කරගෙන ඉන්න ඕන. මහා පවාරණයෙන් පවාරණය කරන්න ඕන. ඒ වගේම පෙරවස් විසූ ස්වාමීන් වහන්සේලා ඉන්න විහාරස්ථානයක් වෙන්න ඕන. මේ සියල්ල සම්පූර්ණ වුණාම තමයි කටින චීවර පූජාවක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි මේ චීවරය බුදුරජාණන් වහන්සේ එදා ස්වාමීන් වහන්සේලා මසාගත්තේ බුදුරජාණන් වහන්සේ මසාගත්තෙත්
මේ අමු සොහොනට මිනි ඔතල ගෙනihin දාන රෙදි කෑලි එකතු කළා. අරගෙන ඇවිල්ලා පිරිසිදු කළා. අන්න ඒ රෙදි කෑලි එකතු කළා තමයි චීවරය මහගත්තේ. ඒක තමයි චිර කියලා කියන්නේ. කොටස් එකතු කළා. කොටස් රාශියක් එකතු කරන්න. දැන් 15 කඩ, 12 කඩ, 15 කඩ. කොටස් 12ක් එකතු කළා. කොටස් 15ක් එකතු කළා. මේ චීවරය මහගන්න පුළුවන්. ඔබ දැකලා ඇති සමහර ස්වාමීන් වහන්සේලා කුඩා කුඩා කොටු තියෙන චීවර පොරවනවා. ඒවයි කෑලි 1000ක් තියෙනවා. ඒකට කියනවා සහස් කඩ චීවරය. කොටස් 1000ක් එකතු කළා තමයි මහලා තියෙන්නේ. එදා රෙදි කෑලි එකතු කළා මැහුවා. අද රෙද්ද ගත්තත් ඒක කොටස් වලට කඩලා මහනවා. එය සංකේතවත් කිරීම සඳහා. ඉතින් ඒ නිසා පින්වතුනි චීවරය කියන එක ලෝකේ වෙනත් වස්ත්‍රයක් නෑ මේ විදියට. දැන් ඔබේ ඇඳුම් බලන්න කලින් කල වරින් වර රටින් රට දේශගුණික කාලගුණික විපර්යාසයන් වෙනස් වෙනවා. චීවරය කවදාවත් වෙනස් වුණේ නෑනේ. මේකේ පැහැය පාට වෙනස් වෙන්න පුළුවන් දැන්ගෙන සායන් වර්ග අනුව. නමුත් මේකට කියන්නේ කොහොමද? චීවරයට කියන්නේ කසාවත කියලා. ඇයි කසාවත කියන්නේ? කසාවත කියන්නේ කහපාට වස්ත්‍රය කියන එක නෙවෙයි. කසාවත කියන්නේ කසට වත කියන එකයි. කසට වත කියන්නේ කහට පෙඟ වූ වස්ත්‍රය කියන එකයි. එහෙනම් මේක හැම පැත්තෙම දංශ මකස වාතාතප සිරින්සප. පින්නතුනි මැසි මදුරු වදුරු වලින් අවුවෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් ආරක්ෂා වෙන්න. විලිවසා ගැනීම විතරක් නෙවෙයි. මේ චීවරය හැම දෙයකටම ප්‍රයෝජනවත්. පින්නතුනි ඒ නිසා අපට පේනවා චීවරය මහලා තියෙන්නේ ඒ හැම ප්‍රයෝජනයක්ම ලබා ගැනීමේ අරමුණින්. බුදුහාමුදුරුවෝ නියම කළා තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ ඖෂධනේ. අර කහටනේ ගස්වල මුල්, කොළ, පොතු, ගෙඩි මේවා කොටලා තම්බලා ඒක තමයි මේ වස්ත්‍රය පොඟවලා මේ වස්ත්‍රයට පාටක් නියම කරගත්තේ. කහට පාට. මේ කහට පෙඟ වූ වස්ත්‍රය නිසා මේකේ ඖෂධීය ස්වභාවයක් තියෙන නිසා මැස්සෝ එන ප්‍රමාණය අඩුයි. මදුරුවන්ගෙන් වෙන හානිය අඩුයි. කැලේ ඉන්නකොට සර්පයින්ගෙන් වෙන හානිය අඩුයි. අන්න ඒකයි මේ කියන්නේ. නැත්තම් කැලේ කොච්චර දෂ්ට කරන්න එපාද ස්වාමීන් වහන්සේලාට? නෑ. ඒ නිසා මේකේ ඖෂධීය ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මෙයින් උන්වහන්සේලා මෛත්‍රී වඩන භාවනා කරන ස්වාමීන් වහන්සේලා සතුන් සිව්පාවුන් එක්කත් බොහොම සමීපයි එක පැත්තකින්. ඒ නිසා මේ චීවරය එච්චර වටින දෙයක්. එහෙනම් මේක මහන්න කියලා නියම කළේ බුදුරජාණන් වහන්සේ වරක් මගධ කෙත ළඟට ගිහිල්ලා. ඒ මගධ කෙතේ අර ඇලවේලි දාපු ස්වභාවය අනුව තමයි ස්වභාව ධර්මයට එකඟ වන විදියට මේ චීවරය මහන්න කිව්වේ. අනිත් පින්කම් පින්වතුනි මේ කටින චීවරය ගත්තාම අනිත් පින්කම් කිසිම එකකට විනය කර්මයක් සම්බන්ධ නැහැ. වෙන මොනම පින්කමකටවත් විනය කර්මයක් සම්බන්ධ නැහැ. මේ ශාසනයේ විනය කර්මයක් සම්බන්ධ එකම පින්කම කටින චීවර පූජා විතරයි. දැන් ඔබ කටින චීවරයක් හරි කටින වස්ත්‍රයක් හරි විහාරස්ථානයකට ගිහිල්ලා වස් ආරාධනාව කළ ස්වාමීන් වහන්සේලා වස් පවාරණය කළාට පස්සේ කටින චීවරයක් පූජා කරන්න ඕනේ. වස්ත්‍රයක් හෝ චීවරයක් පූජා කළාම ඒක පූජා කරන්නේ සාංගිකව. සියලුම සංඝයාට. සංඝයා විතරක් නෙමෙයි උභය සංඝයාට. එහෙනම් ඒකත් විශේෂයක්. දැන් දානයක් පූජා කරනකොට පූජා කරන්නේ ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියලා. මේ දානය භික්ෂු සංඝයාට පූජා කරනවා. නමුත් කටින චීවරය හෝ වස්ත්‍රය පූජා කරන්නේ ඉමං කටින චීවරං බික්කු සංඝස්ස දේම කියන්නේ සංඝස්ස දේම කියලා කියන්නේ. ඉමං කටින දුස්සං වස්ත්‍රයක් පූජා කරනකොට සංඝස්ස දේම භික්ෂු භික්ෂුණී උභය සංඝයාටම පූජා කරන එකම වස්ත්‍රය පින්නතුනේ. ඒ නිසා
සාංගිකව පූජා කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා ඒ චීවරය හෝ වස්ත්‍රය අරගෙන යනවා පොහොය ගයකට. ගැන සීමා මාලකයට අරගෙන ගිහිල්ලා සීමා මාලකයේදී විනය කර්මයකින් චීවරයක් අඩුපාඩු හාමුදුරු කෙනෙකුට පවරනවා. අන්න ඒකයි කිව්වේ විනය කර්මයක් සම්බන්ධ එකම පින්කම කටින චීවර පූජාව පමණයි කියලා. ඉතින් එවැනි මහා පින්කමක් පළවෙනි එක. දෙක අෂ්ට පරිස්කාර පූජාව. අටපිරිකරක් කියලා කියන්නේ පින්නතුනේ භික්ෂුවකට අවශ්‍ය කරන මෙතන තියෙන ඇඳුම් 8ක්. මොනවද? තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, දැලිපිහිය, පෙරහන් කඩ, පටිය, නූල් බෝලිය සහ ඉදිකටුව. මේ 8ට කියනවා අෂ්ට පරිස්කාර. එහෙනම් අපි ශාසනයේ සිද්ධ කරගත යුතු තවත් උදාරතර මහා පින්කමක් තමයි අටපිරිකර පූජාව. පුරුෂ පක්ෂයට කාන්තා පක්ෂයට මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක්. ඊළඟට තියෙනවා වාසදානංච උත්තමං තුන්වෙනි පින්කම. විහාරස්ථානයකට ධර්මශාලාවක් ආවාසයක් තනවා පූජා කරන එක. එතකොට මේ ධර්මශාලාවට අවශ්‍ය කරන මා මුලිනුත් මතක් කළේ අපට ධර්මශාලාවම හදන්න වත්කම නැත්තම් අපි ඒකට අවශ්‍ය කරන ගඩොල් ටික අරන් දෙන්නොත් එහෙම නැත්තම් සිමෙන්ති කොට්ටයක්, වැලි ටිකක්, කළුගල් ටිකක්, යකඩ ටිකක් මෙන්න මේව දුන්නොත්. එහෙම නැත්තම් ශ්‍රමදායකත්වය දුන්නොත්. එහෙම නැත්තම් ධර්මශාලාව හැදෙද්දී ඒකේ අවශ්‍ය කරන ජනෙල්, ඒකේ අවශ්‍ය කරන කර්ටන්ස් ටික, ඒකට අවශ්‍ය කරන ප්‍රධාන දේ තමයි ධර්මශාලාවේ පින්නතුනේ ධර්මාසනය. එහෙනම් ධර්මාසනයක් පූජා කිරීම. මේ අටමහා පින්කම් අතුරටම ගැනෙන පින්කම. කොයිතරම් විශාල පින්කමක්ද එහෙනම් ඒ ආවාස දානය. කටිනංච පරික්කාරං වාසදානංච උත්තමං. බුද්ධ ප්‍රමුඛ සංඝස්ස. ඒ කියන්නේ මොකද්ද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සාංගිකව දානය පිරිනැමීම. ඒක තමයි සංඝගත දක්ෂිනාමය පින්කම. පුද්ගලික පූජාවකට වඩා සාංගිකව දානයක් පිරිනැමුවහම එයින් ලැබෙන ආනිසංස මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. එවැනි උදාරතර පින්කමක් තමයි සංඝගත දක්ෂිනාමය පින්කම. සාංගිකව යමක් පූජා කිරීම. වරක් පින්නතුනි බලන්න බුදුහාමුදුරුවෝ මේකේ ආනිසංස වැඩි බව පෙන්වු හැටි බුදුරජාණන් වහන්සේගේ නියම මෑණියන් මහා මායා දේවිය සිදුහත් බෝසතුන් මෙලොවට බිහි කළ දින 7කින් කලුරිය කළා. ඊට පස්සේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ හදා වඩා පෝෂණය කළේ කවුද? මහා ප්‍රජාපති ගෞතමිය. මේ මහා ප්‍රජාපති ගෞතමිය දවසක් සිදුහත් බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළා. අවුරුදු 35 දී බුද්ධත්වයේ ලැබුවට පස්සේ වස්ත්‍ර යුවලක් සිවුරු දෙකක් සකස් කරගෙන යනවා පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. පූජා කරන්න ගිහිල්ලා ස්වාමීනි මේ පුත්‍ර ස්නේහයෙන් මා සාදාගෙන සකස් කරගෙන ආපු වස්ත්‍ර යුවල පිළිගන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ පිළිගන්නේ. පළවෙනි සැරේ, දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා ගෞතමිය ඔය වස්ත්‍ර යුවල පූජා කරන්න මහා සංඝයාට. සංඝේ ගෞතමී දේහි සංඝේ දින්නේතේ අහංචේව පූජිතෝ භවිස්සාමි සංඝෝච. ගෞතමිය ඔය වස්ත්‍ර යුවල සාංගිකව පූජා කරන්න. සංඝයාට පූජා කරන්න. එතකොට මමත් මහා සංඝයාත් ඔබේ දානි පිළිගත්ත වෙනවා. ඔබ මට විතරක් පූජා කළොත් ඒක පුජ්‍යලික පූජාවක් වෙනවා. ඒකේ මහත්ඵල මහානිසංස තියෙන එක ඇත්ත. ඊටත් වඩා ආනිසංස ලැබෙන එකක් තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සාංගිකව පූජා කරන එක. අන්න ඒ ආදර්ශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. බුද්ධ ප්‍රමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං. ඊළඟ එක තමයි ධර්මයේ ලේඛනගත කරවීම. ධර්මයේ ලේඛනගත කරවීම. අපේ රාජරාජ මහා මාත්‍ය ආදීන් අපි දන්නවා මේකට මුල් වුණා. ලංකාවේ
නිර්මල තේරවාදී බුදුදහම වාචෝද්ගත ක්‍රමයට තමයි අරන් ආවේ. වාචෝද්ගත ක්‍රමයට කියන්නේ කටපාඩමින්. පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ ප්‍රදාන මහා සංඝයා මේ ධර්ම විනය කටපාඩමින් ආරක්ෂා කරගෙන එන්න තීරණයක් ගත්තා. ඒ තීරණය අරගෙන කටපාඩමින් තමයි අරගෙන ආවේ. එතකොට ලංකාවට ගෙනාවෙත් කටපාඩමින්මයි. පසුව පින්නතුනි මාතලේ අලු විහාරයේදී මේ ධර්මයේ ලේඛනගත කළා. එදා ලේඛනගත කිරීම මොන තරම් අනාගත පරපුරට ප්‍රයෝජනයක් වුණාද? ඒ නිසා අදත් අපි ධර්මයේ ලේඛනගත කරවන්න, එහෙම නැත්නම් දහම් පොත්පත් මුද්‍රණය කරවන්න, මුද්‍රණය කරවපු දහම් පොත්පත් බෙදා හරින්න ඔබ දායකත්වයේ ගන්නවා නම් ඒකත් මහා පින්කමක්. ඊළඟට පින්නතුනි කටිනංච පරික්කාරං වාසදානංච උත්තමං බුද්ධප්පමුක සංගස්ස දානං ධම්මස්ස ලේඛන. 5යි. 6 වෙනි එක. කෙත්ත දානංච සංගස්ස. කෙත්ත දාන කියලා කියන්නේ පින්නතුනි කෙත්වතු. ශාසනයට ඉඩකඩම් දායකයෝ පූජා කරනවා. ඒ නිසා දායකයන් තමයි විහාරස්ථාන ඉදි කරන්න, ගොඩ ඉඩම්, විහාරස්ථානයේ පැවැත්මට මඩ ඉඩම් පූජා කරන්න. දැන් එදා රාජරාජ මහා මාත්‍යාදීන් මේ කෙත්වතු පූජා කරේ පින්නතුනි ගමේ උසම තැනනේ පන්සල හැදෙන්නේ. එදා මේ උසම ස්ථාන ඉඳගෙන හග්ගෙඩිය පිඹිනකොට, දවුල නාද කරනකොට ඒ ඇසෙන දුර දක්වා වටේ තියෙන සියලුම ඉඩකඩම් ඒ විහාරස්ථානයට අයිතිය කියලා රජවරු නියම කළා. අක්කර 100,000 ගණන් පන්සල් වලට පූජා කළා. එතනින් නතර වුණේ නෑ පින්නතුනි. සමස්ත ලංකාවම සසුනට පූජා කරපු දේශයක් මේ ලාංකීය දේශය. එදා දළදා හාමුදුරුවන්ට මුළු ලංකාවම පූජා කළා. එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේට මුළු ලංකාවම පූජා කළා. එහෙනම් අපිට පේනවා ලාංකීය ඉතිහාසයට ගියහම කොයිතරම් කෙත් වතු පූජා කළා තියෙනවද? විහාරස්ථානයේ ආදායම විහාරස්ථානයේ කියන්නේ පින්නතුනි ස්වාමීන් වහන්සේලා 5000ක් 6000ක් එක පන්සලක ඉන්නවා. අද වගේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙවෙයි. ඒ නිසා පන්සලට ආදායමක් අවශ්‍යයි. ඒ නිසා රජවරු කෙත්වතු, ඉඩකඩම්, වැව්වමුණු මේව පූජා කළා. එතකොට කෙත්වතු පූජා කළාට ඒවයි වැඩ කරන්න ස්වාමීන් වහන්සේලාට බෑ. ඒ නිසා මොකද කළේ? ඒවා දුන්න වැඩ කරන්න කට්ටියට. දුන්නාම ඒ අය වැඩ කරන ගමන් විහාරස්ථානයට අවශ්‍ය කරන වී එහෙම නැත්නම් ධාන්‍ය වර්ග අනිවාර්යෙන් දිය යුතුයි. දීලා ඒකේ ලියවිල්ල ගන්න ඕන, රජයෙන් අස්සන ගන්න ඕන. එවැනි වැඩපිළිවෙලක් තිබුණා. මහා පන්සලේ තිබුණ මහා වී ගබඩාවක්, ධාන්‍ය ගබඩාවක් තිබුණා. වී 20ක් තිබුණා. මේ පන්සලේ නඩත්තුව සඳහා දඩයක් ගෙව්වත් ඒ දඩ මුදල පන්සලට ගෙවලා අස්සනක් අරගෙන එන්න කිව්වා. එවැනි දේ රජවරු නියම කළා. කෙත්ත දානංච සංගස්ස පටිමා කරණං පිච. පින්නතුනි ප්‍රතිමාවක් ඉදි කරවීම. බුදුරජාණන් වහන්සේ අපට අද දකින්න පුළුවන් වෙන්නේ මේ බුද්ධ ප්‍රතිමාවකින්. එහෙම නැත්නම් චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් බෝධීන් වහන්සේගෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපි සංකේතවත් කරනවා. බුදුහාමුදුරුවෝ නියම විදියට දකින්නේ ඒ සංකේත දැකීම නෙමෙයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවද අන්න ඔහු තමයි මා දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ එදා බුදුහාමුදුරුවන්ගේ සිරුර බලාගෙන හිටපු වක්කලි හාමුදුරුවන්ට මතක් කළා. වක්කලි හාමුදුරුවෝ ගිහි කාලේ
බුදුහාමුදුරුවෝ බලන්න හරිය ආසයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්න යනවා නම් තැනකට ගිහිල්ලා පැත්තක ඉඳලා වාඩි වෙලා බලාගෙන ඉඳලා ගෙදර යනවා. මේක කරන්න බෑ. මම මහාන වෙන්න ඕන. මහාන වුණාම හැමදාම බල ඉන්න පුළුවන් කියලා මහාන වුණා. මහාන වෙලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැන පැත්තකට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. බණ අහන්නේ බුදු සිරුරට බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ කතා කළ කිව්ව වක්කලි යෝක කරන්න එපා. කවදාවත් ඔබට බෑ මගේ සිරුර දිහා බලලා බුදුහාමුදුරුවෝ දකින්න. ඔබ මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. මේ මල මුත්‍ර වලින් පිරිච්ච ශරීරය දැකලා හරියන්නේ නැහැ. ඒ නිසා කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවද ඔහු මා දකිනවා. ඊළඟට පින්නතුනි අපි දන්නවා මේ ඊළඟ පින්කම තමයි කෙත්වතු පූජාව, ධර්මයේ ලේඛනගත කරවීම, වගේම අපි කිව්වේ පටිමා කරණං පිච. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් ඉදි කරවීම, චෛත්‍යයන් ඉදි කරවීම, බෝධි ප්‍රාකාර ඉදි කරවීම, විහාර මන්දිර ඉදි කරවීම, මේ වගේ දේවල් තනියම කරන්න බැරි නම් ඒවට දායකත්වයේ ගැනීම. ඊළඟ පින්කම තමයි 8 වෙනි පින්කම කරණං වච්ච කුටියා. ඒ තමයි වැසිකිලි කැසිකිලි සඳහා දායකත්වයේ ගැනීම සහ ඒවා කරවා පූජා කිරීම. මේ වගේ පින්කම් 8ක් පින්වතුනි බණ පොතේ සඳහන් කරනවා 8 මහා පින්කම් හැටියට. ඉතින් බණ අහන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම අපි මතක් කරන්නේ ඔබේ ජීවිත කාලය තුලත් ඔබ උත්සාහ කරන්න මෙවැනි පින්කමක් 8ම බැරි නම් එක පින්කමක්වත් එහෙම පින්කමක්වත් කරන්න බැරි නම් ඒ පින්කමට යාපත වූ පින්කමක් කරන්න දායකත්වයක් ගන්න. මොකද පින්වතුනි අපි කවුරුත් හරි හම්බ කරන කිසිවක් මේ ලෝකෙ ගෙනියන්න බෑ. ධන දාන්නේ මිල මුදල් හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර කොච්චර එකතු කළත් මේ තඹ දොයිතුවක දෙයක් ගෙනියන්න බෑ. හුඟක් අය මෙහෙම හිතන්නේ. ධනෙ එකතු කරන රේස් එකේ ධනෙ ඕනේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඕන එදිනෙදා ජීවත් වෙන්න. හැබැයි පින්නතුනි අනවශ්‍ය පරිදි කොච්චර ගොඩ ගහගත්තත් තඹ දොයිතුවක දෙයක් ගෙනියන්න බෑ. කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් මේ ධනය වස්තුව දාලා යන එක ස්ථිරයි. අතට ගත්ත හැම දෙයක්ම දාලා යනවා. අපි අරන් යන්නේ හිතට ගත්ත ටික විතරයි. අතට ගද්දේ දාලා යනවා, හිතට ගද්දේ අරන් යනවා. හිතට ගත්ත ටික විතරයි අරන් යන්නේ. වෙන කිසිවක් අරගෙන යන්න බෑ. මෙන්න මේක අපි හරියට තේරුම් අරගෙන අපේ ජීවිතේ පුරා අපි හොඳ දේ, යහපත් දේ, කුසලකාමී දේ අපේ ජීවිතයට එකතු කර ගන්න ඕන. එකතු කරගෙන ඒ අනුව ජීවිතය හැඩගස්වාගෙන ඉදිරියට ගියොත් අන්න පින්නතුනි අපි දිනු. මොකද මගේ කියා ඉන්න මේ ශරීරයවත් මට ගෙනියන්න බෑ. මේකත් මෙහි දාලා අපි යන්නේ හිත විතරයිනේ. ආයු ස්මාච විඥානං. අපේ ආයුෂ ඉවරුණාම ශරීර රස්නේ ඉවරුණාම විඥානයේ ශරීරයෙන් අයින් වුණාම අපි කියනවා මලා කියලා. එතකොට අපි මෙන්න මේ හිතේ එකතු කරගන්න පින්පව් ටික විතරයි අරන් යන්නේ. එතකොට පව් අරගෙන ගියොත් පින්නතුනි අපිට යන්න වෙන්නේ දුගතියක. පින් අරගෙන ගියොත් අපිට යන්න පුළුවන් සුගතියක. එක්කෝ මනුෂ්‍ය ලෝකේ උපදින්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6න් එකක උපදින්න පුළුවන්. ඉතින් ඔය ධානය ලැබුවොත් බ්‍රහ්ම ලෝකයක යන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්න ඕන අපේ ජීවිතේට පුණ්‍යකාමී බව,
පින් සිතුවිලි ජීවිතයට පුළුවන් තරම් එකතු කරගෙන ශ්‍රද්ධාව පුළුවන් තරම් වර්ධනය කරගෙන මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගන්නත් ඊළඟට පින්නතුනි පරලොව අවසාන චුතිසිත යහපත් වෙන ඕනේ. අවසාන චුතිසිත යහපත් වීම නිසා අපට ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්නත් එය හේතු වෙනවා. ඒ නිසා මෙවන් පින්කම් අපේ ජීවිතේ පුරා එකතු කර ගනිමින් කටයුතු කරන්නට ඔබට ශක්තිය ලැබේවා. ඔබට අවබෝධය ලැබේවා. තව තවත් මේ පිළිබඳව උද්‍යෝගය ඇති වේවා. පිනෙන් පිරුණු ජීවිතයක් ගතකොට පරලොවත් සුගතිගාමී වී අවසන ඉක්මන් භවයක උතුම් අමා මහ නිවනම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනාවේ දායකත්වය සිහිපත් කිරීමට අවසරයි. දෙපාර්ශවයේ පරලොව සැපත් දෙමව්පිය සහෝදර සහෝදරයන් සහ මීට වසර කීපයකට ඉහතදී හමුදා සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරකින් මියගිය ලාන්ස් කෝප්‍රල් එල් ධර්මපාල ඥාති පුතණුවන්ටත් වසර කිහිපයකට පෙර ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී වැලිකන්ද ප්‍රදේශයේදී මියගිය W.A. සමන් කුමාර ඥාති පුතණුවන්ටත් මින් මතු මෙවැනි අකල් මරණයන්ට පත් නොවේවා. තවද පින් බලාපොරොත්තුව සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ටත් භව ගමන සුවපත් වෙන්නට මේ පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහජන බැංකුවේ විශ්‍රාමික රියදුරු එන්නේ ධර්මපාල මැතිතුමා ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්, ඒ වගේම මෙම බුදුසසුනේදීම නිවන් අවබෝධ කර ගැනීම පිණිස දහම් මැස පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී දායකත්වය ලබා දෙන කුලියාපිටිය කබලෑවේ පදිංචි PM සෝමවතී මැතිණියගේ ප්‍රාර්ථනාවක් තමයි නිතර දුක සැප සොයා බලන දියණිවරුන් 4 දෙනාටත් එම බෑනාවරුන් 4 දෙනාටත් තම තමන්ගේ රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට තෙරුවනේ බලය ලැබේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේම සුදීප පුතා ඇතුළු සියලුම මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම බෝවත්ත යෝධයා කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන පූජ්‍යපාද දියුල්වැවේ සීලානන්ද හිමිපාණන් වහන්සේටත් බුද්ධමුව වේළුවන භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍ය පිදුමේ සද්ධාතිස්ස හිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද ධර්මාසනය පූජා කිරීමෙන් ලැබෙන අතිමහත් කුසලයන් තමන්ටත් හේතු වාසනා වේවා. ඒ හේතුවෙන් ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පින පාරමිතාවක් වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. කුලියාපිටිය කබලෑවේ පදිංචි PM සෝමාවතී මැතිණිය සහ එන්නේ ධර්මපාල මැතිතුමා මේ දෙපොළ තමන්ගේ පවුලේ දියණිවරු 4 දෙනා සහ බෑනාවරු 4 දෙනා දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාම අද පැමිණ සහභාගී වෙනවා මෙම ධර්ම දේශනයට. අපි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙනුවෙන් ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. තවත් මේවැනි පින් කුසල කර්මයන් කිරීමට තව තවත් සිත් පහළ වේවා කියලා ඔබතුමියටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕනේ මෙම ධර්මාසනය නිම කර ගැනීමට සහයෝග ලබා දුන් කුලියාපිටිය කුරුණෑගල පාරේ ලක්බිම ෆර්නිචර්ස් අධිපති රෝහිත ගුණසේකර මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් පින්පෙත් අත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වැනි කටයුතු කිරීමට තව තවත් දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. ඔබ සියලු දෙනාටම අද මේ පින්කමේ දායකත්වය ගත් කුලියාපිටිය කබලෑවේ පදිංචි PM සෝමාවතී මහත්මිය සහ NA ධර්මපාල මහතා ප්‍රමුඛ ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා.
මේ සිද්ධ කරගත්ත සකල විද පින්කම්වල ආනිසංස බලයෙන් ඔබ දෙපළ ප්‍රමුඛ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ වේවා. ඒ වගේම ලාල් මහත්මයා නම් සඳහන් කළා ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සසර ගමන සුඛී සුවපත් භාවයට පත් කරගන්නට මේ දහම් දේශනාවද ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඔබට ශක්තිය අවකාශය ලැබේවා. මෙලොව වාසනාවන්ත වේවා. පරලොව සුගතියත් වේවා. අවසන සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාර පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.